නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ සතර සතිපට්ඨානේ කාලය ගත කිරීම සඳහා ඒ සඳහා ප්‍රමාණවත් කුසල් පහළ වී ඇති ඒ කුසල් අධි කුසල් බවට පරිවර්තනය කර ගැනීමට වෙරදරන්නා වූ ලෝකවාසී සියලු පින්නතුනි එක එක බුදුවරු එක එක උපදේශ දීලා නැහැ. ඒකයි වෙනස වෙන්නේ. සියලු බුදුවරු දීලා තිබෙනා එකම උපදේශය මොකද්ද? ඒකායන මාර්ගය. සතර සතිපට්ඨාන. අනේවනම් මේ මොහොතේ මේක තමයි පැනවිල්ල. මොකද්ද පැනවිල්ල? සතර සතිපට්ඨානය කියන පැනවිල්ල. එහෙනම් උපදේශයක් දෙන බුදු පියාණන් වහන්සේ මොකද්ද උපදේශය? සංසාරයෙන් එතර වෙන්න නිවන සාක්ෂාත් කරගන්න නම් සතර සතිපට්ඨානය වඩන්න ඕන කියලා. සතර සතිපට්ඨානය වඩන්න ඕන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දුර්විතනුයි කායානුපස්සනාව කියන්නේ ධර්මයේ නෙවෙයි නේද? එතකොට කායානුපස්සනාව කියන්නේ මොකද්ද? වඩන්න ඕනයි කියලා කියන තවත් පැනවිල්ලක්. ඒක තවත් උපදේශයක්. එතකොට වේදනානුපස්සනාව කියන්නේ ධර්මයේ නෙවෙයි නේද? එතකොට ඔය ධර්මේ නම් පිළිඳුරේ හතරම තියෙන්නේ බෑ. එතකොට නෑ හතරම නැත්තම් ධර්මයේ වෙන්නේ යන්නේ එතනම සරලව තේරෙනව නෙවෙයි පිළිඳුරේ. ඒතර කායානුපස්සනාව කියනකොට එකක්, වේදනානුපස්සනාව කියනකොට තව එකක්, චිත්තානුපස්සනාව කියනකොට තව එකක්. එහෙනම් ධම්මානුපස්සනාව කියනකොට තවත් එකක්. එහෙනම් දැන් තේරෙනවා මේ හතරම එක සැරේ කරන්න බෑනේ. එහෙනම් මොකද්ද කරන්න ඕන කියලා දැන් අන්න ආයිත් බුදුහාමුදුරු උපදේශයක් දෙනවා. ඒතර උපදේශය දෙනකොට මේක කියන ආකාරයෙන්ම බුදුහාමුදුරු උපදේශයත් එක්කමයි මේක කියවලා තියෙන්නේ. ඒ නිසා මුලින් කියවලා තියෙන්නේ මොකද්ද? මුලින් කියවලා තියෙන්නේ කායානුපස්සනාව. ඒකෙන් අදහස මොකද්ද ඒක? ඒකෙන් අර්ථවත් වෙන්නේ මොකද්ද? එහෙනම් මුලින් කළ යුත්තේ කායනුපස්සනාවයි. මුලින් කළ යුත්තේ කායනුපස්සනාවයි. ඒක තමයි ඒක ඇතුළෙම තියෙන උපදේශ. එහෙනම් එකේ ඉලක්කම කිව්වනම් එක තමයි පළවෙනි එක. එක 9 වෙනි එක නෙමෙයිනේ පින්නතුනේ. එක 9 වෙනි එක නම් 9 වෙනි එක වෙලාවේ එක කියන්නේ. එහෙනම් 9 කියනවා එක කියන. එහෙනම් 8 නම් එක 8 කියන්නේ පළවෙනියක් නෙමෙයි. එහෙනම් එක කියලා කියන්නේ එක කියන එක මේ දන්නවා. එකේ පන්ති. මුලින් යා යුත්තේ එකේ පන්තියට. මුලින් දෙකේ පන්තියට දාන්නේ නැහැ ඒක නිසා. නිසා මුලින් යා යුතු පන්ති එකේ පන්ති නිසා ඒක නම් කළාම තියෙනවා එකේ පන්ති කියලා. ඒතකොට ඒකේ අර්ථය එහෙමම තියෙනවා. උපදේශයේ එතනම තියෙනවා. එහෙනම් පිටුදු මේ සතර සතිපට්ඨානෙත් මෙන්න මේ උපදේශයක් බුදුහාමුදුරුවෝ ඒක පැනවිල්ලත් ඒ ආකාරයෙන්ම කළා තිනවා. ආදර්ශයත් ඒ ආකාරයෙන්ම කළා තිනවා. ඒ අනුව පිරිනිවන් මංචකයේදී බුදු පියාණන් වහන්සේ මේ පිරිනිවන් පෑමේ කාර්යයට අනුගත වුණේ කායානුපස්සනාව හරහානේ. කායානුපස්සනාව හරහා එතන සක්මන් කරන්න බැරි නිසා, එතන පර්යංක කරන්න බැරි නිසා, මොකද මැරෙන්න බෑනේ, වාඩි වෙලා මැරෙන්න බෑනේ හිටගෙන. එහෙනම් මැරෙන්න නම් මේ ඉරියව්ව තියෙනෝ නිදාගත්තු ඉරියව්ව. ඇල්ල වෙලා ශරීරයේ මුළු සියල්ලම වගේ එක කොටසක් ගෑවිලා තියෙනවනේ. නැත්තම් කඩා වැටිලක් තියෙනවනේ. අන්න ඒක නිසා තමා මේ පර්යංක වෙනුවට සක්මන වෙනුවට මේ පරිනිර්වාණය වෙලාවේදී මොකද කරේ? තමා සතපුණා. සතපිලා අන්නේ ඉරියව්වේදී දැන් අර පර්යංකේදී කරන්නා වූ එක, සක්මනේදී කරන්නා වූ එක තමා අවධානයට යොමු කරගත්තා. ඒක අවධානයට යොමු වුණා. අන්න ඒතකොට මොකද උනේ? දැන් අන්න තමා මේ තුල සිදුවන දේ මොකක්ද කියලා බැලුවා. ලෝකයෙන් ඉවත් වුණා. බැහැර වුණා. බැහැර වීම සඳහා S2 පිය වුණා. S2 පිය වුණා. දැන් ඊට පස්සේ දැන් ඔන්න මොනවද Tamanට ප්‍රකට වෙන්නේ? ඒ ප්‍රකට වෙන දේ දැන් බලාගෙන ඉන්නේ.
මොනවද Tamanට ප්‍රකට වෙන්නේ? ඒ ප්‍රකට වෙන දේ දිහා දැන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මෙන්න එනවා විතක්ක විචාර. විතක්ක විචාර. පළවෙනි ධානය. පළවෙනි ධානයට සමාදින. ඔන්න දැනගැනීම හරහා මාරු. අන්නේ නම් පින්නදුනි දැන් තේරෙනවා මෙයාට මෙන්න මේ උපදේශය මොකද්ද සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේ දේශනා කරන්නේ සියලු බුදුවරු මේ අනුපිළිවෙලටයි. ඒ අනුපිළිවෙලට අනුව සතර සතිපට්ඨානට බැස ගන්නවා නම් මේ පින්නතුන් මොකද්ද කළ යුත්තේ? කායානුපස්සනාව. අන්නේ නම් දැන් බලන්න මේ මොහොතේ මේ ධර්මයේ කොහෙද තියෙන්නේ? මේක අලුතෙන් එනවද කියලා එතකොට? මීට පෙර මේ වචන මේ ආකාරයටම මේ පින්නතුන් ඇහිලා නොතිබුණා නම් මේ මොහොතේ ඇහෙන්නා වූ එකම වචනයක්වත් Tamanට අර්ථයක් මොනවා හරි තියෙනවයි කියලා තේරුමක් ලබා ගන්න පුළුවන්ද? බෑනේ පින්නතුන්. එහෙනම් නැවත මේ බණ කියන්නේ සූත්‍ර පිටකේ මෙච්චර සූත්‍ර ගොඩ ගැවුනේ අවුරුදු 45ක් බුදු පියාණන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න සිද්ධ වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේට, ආනන්ද ස්වාමීන් වහන්සේට, කාශ්‍යප මහරහතන් වහන්සේට, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා, අනුරුද්ධ මහරහතන් වහන්සේලා, මහා කච්චායන මහරහතන් වහන්සේලා මේ රහතන් වහන්සේලා මොනතරම් දහස් ගාණක් නැවත බණ කිව්වේ මොකටද මේක? අලුතෙන් බණ කිව්වද? කාශ්‍යප මහරහතන් වහන්සේට අලුත් බණක් තිබ්බද බුදුහාමුදුරුවෝ නොකියපු එකක් කියවන? සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ නොදන්න දෙයක් දැනගත්තද බුදුහාම බණ කියන්නේ? ආනන්ද හාමුදුරුවෝ මේ කවුරුවත් නොදන්න දේවල් දැනගෙන බණ කිව්වද? නෑනේ පින්නතුනි. කවුරුවත් තමන් ළඟට ඇවිල්ලා අහනවා නම් මෙන්න මේ කාර්ය මම කරන්නේ කොහොමද කියලා අන්න ඒකට දුන්නා උපදේශය තමයි පින්නතුනි. ඒතර ධර්මයේ කියලා මේ භික්ෂුවට දේශනා කරන්නේ. නම් මේ මොහොතේ මේ භික්ෂුවගෙනුත් මේ මොකද්ද දේශනාව වෙන්නේ? විශ්වයේ තිබෙන ධර්මතාවයේදී පින්නතුනි දේශනාවන්නේ. දැන් මේ ධර්මතාවයේ තමන් අවබෝධ කරගන්නා යා යුතු මාර්ගය තුල තමන් විසින් කළ යුතු කාර්යභාරයන් ටිකද විස්තර වෙන්නේ. කාර්යභාරයන් ටිකයි පින්නතුනි විස්තර වෙන්නේ. ඉතින් මොකක්ද ඒකත් පින්නතුනි? ඒකත් පැනවිල්ලක් අධිවචන සම්පස්සයක් නැත්නම් සංඥාවක්. එහෙනම් මේ බණ කියන්නේ ධර්මයේ කියන්නේ ධර්ම දේශනාවක් කියන්නේ අනුශාසනාවක් කියන්නේ මොකද්ද පින්නතුනි? ඒකට සංඥාවක්. මේක ඇතුළේ ධර්මයක් තියෙනවා කියලා හොයන්නේ කිව්වොත් පින්නතුනි මේක ධර්මයක් තියෙන්න පුළුවන්ද? දැන් මේ ටික ඇහෙනකොට කවුරු හරි සෝවාන් වෙන්න පුළුවන්ද පින්නතුනි? මේ අනුශාසනාවක උපදේශයක් ඇහෙන වෙලාවේදී කොහොමද පින්නතුනි කවුරු හරි සෝවාන් වෙන්න තරම් ධර්මයක් ඒක ඇතුළේ තියෙන කියලා දැන් මේ පින්නතුන් බලන්න පැහැදිලිව මේ බණ ඇහෙනා වූ මේ පින්නතුන්ට මේ වගේ උපදේශ කියන මෙන්න මේ ධර්ම දේශනා ධර්ම අනුශාසනා සාකච්ඡා කියලා කොපමණ ප්‍රමාණයක් මේ භවයේදී Tamanට ඇහිලා ඇතිද පින්නතුන්? ඊහරා මේ කාට හරි තේරිලා තියෙනවා නම් මම සෝවාන් වුණා මෙන්න මෙහෙම කරන්නයි කියලා ඇහෙනකොට කායානුපස්සනාව තමයි කළ යුත්තේ කියලා ඇහෙනකොට කවුරු හරි සෝවාන් වුණා නම් පින්නතුනි මොන්න තරම් සරල දෙයක්ද කියලා බලන්න මේ තේරුම් ගන්න තමයි. සෝවාන් වෙන්නම් පින්නතුනි මොන්න තරම් දෙයක් මේ ලෝකෙ තිබෙනා වූ ධර්මතාවය අවබෝධ කරගන්න ඕන. කොහොමද පින්නතුනි අවබෝධයකට යන්නේ? භාවනාවකින් තොරව අවබෝධයකට යන්න පුළුවන් නම් මේ ලෝකෙ මේ ගුරුවරයෙක් ඉස්කෝලේ ගිහලා පළවෙනි දවසේ ගුරුවරයෙක් දෙන්නේ උපදේශයක් නෙපින්නදුනේ. ගුරුවරියක් දෙන්නේ උපදේශයන්නේ. ගුරුවරි ඉස්කෝලේ ළමයි ගෙනගෙන කියන්නේ නෑනේ සතුම් මරපල්ලා, හොරකම් කරපල්ලා, කාම මිච්ඡාචාරය කරපල්ලා කියන. වෙන දේවල් කරන්නේ නෑනේ පින්නදුනේ. තොইল නටන්නේ නෑනේ, බෙර ගහන්නේ නෑනේ. පොඩි ළමයි ටික තියාගෙන ළඟින් පුතාලා, දුවාලා, පුතාලා, බබාලා කියාගෙන බොහොම ආදරෙන් කරුණාවෙන් මොනතරම් මහන්සියකින් මොනතරම් වෙහෙසකින්ද මේ ගුරුතුමිය දාට ගුරු මහත්මයා දාට මේ ඇයට මේ වචනයක් දෙකක් කියන්නේ. ඒක නේද උපදේශ. ළමයි කෑ නොගා ඉන්න, පුතාලා හොඳ පුතාලා වගේ කෑ නොගා ඉන්න. කොයිතරම් කරුණාවෙන්ද කියන්නේ පින්නතුනි. අම්මා තාත්තත් ওই විදිහට නේද පුංචි කාලේ කියලා දෙන්නේ මේ. අරුවට කියලා බැනපම් මූට ගහපම් මූට කණ්ඩ ගහපම් මේ පොල් අතේ තියාන ඵලයන් මේ පීයේ ඉනේ ගහගෙන ඵලයන් කියලා ඒවා කියලා දෙන්නේ නැහැ නේ. මේ සියලු දෙනා එතකොට මේ උපදේශයක් නැවතනව දෙන්නේ පින්න. එහෙනම් ඒකයි මේ බණ කියනකොට කියවෙන්නේ මේ උපදේශය අතරයි මොකද්ද පින්නතුනි ඒ පැත්තෙන් බැලුවොත් තියෙන වෙනස. ඒ තරම් සරලයි මේ ධර්මතාවය.
මේ ආම්ද්‍රෝ මේ වුණිට ආදර්ශයෙන් මේ දවසේ පිණ්ඩපාත වලින් පාත්‍රයට වැටෙන දෙයින් පමණක් ඉන්න අය බව මේ ලෝකෙ මේ බණ ඇහෙන සියලු දෙනා දන්නවා. නැති කාටවත් මේ බණ ඇහෙන ක්‍රමයක් නැහැ පිටු. එහෙනම් මේ පාත්‍රයට මොන හරි නොවැටුනොත් එදාට මේ ආම්ද්‍රෝන්ගේ මේ ශරීරයට ඇල් වතුර වලට අමතරව යමක් දාන්න බැරි බවත් මේ බණ ඇහෙන සියලු දෙනා දන්නවා. එහෙනම් මේ සිවුර පොරවල තින්නේ මේ සිවුර කියලා මේ ඇඟේ තින්නේ සොහොන් පිටවල තිබෙනා වූ රෙදි කෑලි තමයි. ඒ රෙදි කෑලි වලින් තමයි මේ ශරීරය වැහිලා තියෙන කියන එකත් මේ බණ ඇහෙනකොට මේ පිණුන් දන්නවා පිණුන්. මේ සංසාරේ මේ ශරීරයට තවත් වතාවක් වෙනත් කාට හරි රෙදි කෑල්ලක් ගෙනල්ලා පෙරවන්න හම්බ වෙන්නේ නැහැ. මේ හාමුදුරු මැරිච්ච දවසට නම් කාට හරි පුළුවන් වෙයි. එතකම් මේ ශරීරයට වෙනත් රෙදි කෑල්ලක් දාන්න හම්බ වෙන්නේ නැති බවත් මේ බණ ඇහෙනකොට මේ අය දන්නවා. කාශ්‍යප මහරහතන් වහන්සේ යම්කිසි ආදර්ශයක් දුන්නද ලෝකයට ඒ ආදර්ශය ඒ ආකාරයෙන්ම මේ මොහොතේ මේ විශ්වය තුල ක්‍රියාත්මක වෙන බව මේ පින්නතුන් දන්නවා පින්නතුන්. අනේනම් මෙන්න මේ ආකාරයේ තමා ආදර්ශවත් වෙන්න ඕන පින්නතුන් මුලින්ම ඒකට තමයි බුදු පියාණන් දේශනා කරන්නේ මේ සංයුත්නිකායේ ධම්මකතික සූත්‍රයේදී ධර්මකතික භික්ෂුව කියන්නේ කවුද කියලා. ධර්මකතික භික්ෂුව කියන්නේ මෙන්න මේ ආදර්ශයෙන් තමාගේ තිබෙන්නා වූ මොනවා වූ අත්දැකීමක් තියෙනවා නම් ඒ පිළිබඳව ධර්මයේ දේශනා කරන සතර සතිපට්ඨානයට අදාළ සතර සතිපට්ඨානයේ පිළිබඳ ධර්මයේ දේශනා කරන භික්ෂුවයි මේක මීට පෙර දේශනා වෙලා තියෙනවා. මේ පිණුතුන මේක ඇහිලා මේ අදි වචන සම්පස්සේ මේ පිණුතුනඟ තියෙනවා. පරීක්ෂා කරලා බලන්න මීට පෙර මේ ධම්මකතික සූත්‍රය සංයුත්ත නිකායේ තිබෙනා වූ මේ පිණුතුන. එවන පිටුදුනි මේ ශරීරයට මේ ලෝකෙ කිසි කෙනෙකුට පුළුවන් වෙන්නේ නැහැ. මේක ඇතුළට බෙහෙත් පෙත්තක් දාන්න, පැනඩෝල් පෙත්තක් දාන්න, එහෙම නැත්නම් කොත්තමල්ලි ටිකක් පොවන්න, එහෙම නැත්නම් සමහන් එකක් පොවන්න මොනවා හෝ දෙයක් මේ ශරීරයට පොවන්න මේ ලෝකේ මේ සංසාරේ ගෝර කතරේ නැවත කාටවත් පුළුවන් වෙන්නේ නැහැ පිටු. ඒ සියල්ල නිමා වෙලයි තියෙන්නේ. අවසාන මොහොතේ කියලා මේ කාටවත් පුළුවන් වන්නේ නැහැ. මේකට මේ ආම්දුරොත් තවත් තප්පරයක් හිටියොත් තවත් බණ ටිකක් අපිට අහගන්න පුළුවන් වෙයි. කොහොම හරි තව දවසක් මේ ආම්දුරු බේර ගන්න ඕන. අපි ඒ නිසා මේකට පැන්ඩෝල් පෙත්තක් දෙන්න ඕන කියලා අවසාන මොහොතේ හරි මේ කාටවත් ඇවිල්ලා මේ ආම්දුරුවන්ගේ ඉල්ලීමක් කළා. ඒ වැඩේ නම් කරන්න ලැබෙන්නේ නැහැ පින්නත්. ලෝකයා වෙනුවෙන් තවත් තප්පරයක් චිත්තක්ෂණයක් මේ ආම්දුරු ජීවත් කරවන්න බෙහෙත් වල බලය පාවිච්චි කරන්න මේ ලෝකේ සියලු මුදල් එකතු කරත් කවදාවත් හම්බ වෙන එකක් නෑ පිටුදුන එක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් මෙන්න මෙවන් වූ ශරීරයක් මේ මොහොතේ දරන්නේ මේ පිටුදුනි විශ්ව ධර්මතාවය තුල මේක මේ ආකාරයට දැරිලා තියෙන නිසායි ඒවත් පිටුදුනි මේ පැනවිලි පමණයි මේ ආම්දුරු කියන දේවල් නෙමෙයි මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරයක් පමණයි. අන්නේ මානසිකාරය බව දැන ගැනීම මෙන්න මේක තමයි පිටුදුනි මේ කායානුපස්සනාව. එහෙනම් මේ පිණුන් දැනගන්න ඕන මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ මේ ආරණ්‍ය සේනාසන කුටිය තුල ඉන්නේ මෙන්න මේ පැනවිල්ලක් මේ මොහොතේ තියෙනවා මේ බණ අහන්න විශ්වය තුල මේ පිරි සූදානම නිසා ඒ කාර්යය තිබෙනා පැනවිල්ල තුලයි විශ්ව ධර්මතාවය මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේව පාවිච්චි කරලා දින්නේ මේ ශබ්දවාහිනී යන්ත්‍රයක් විදියට. අන්න එතනයි පිණුදුනි ධර්මෙති. එහෙනම් අන්නේ විශ්වයේ තිබෙනා ධර්මතාවය තමා තුලින් අත්බලන වෙලාවයි මෙන්න මේ බණ ඇහෙන වෙලාව කියන්නේ. එහෙනම් බණ ඇහිම නිසා සෝවන් වෙනව නෙමෙයි බණ ඇහෙන්නේ නැතුව සෝවන් වෙන්න බෑ. එතකොට දැන් Taman තේරුම් ගන්න බණ ඇහෙන්න ඕන සෝවන් වෙන්න නම් එහෙනම් බණ ඇහෙනාට පස්සේ මොකද කරන්න ඕන? බණවල කියවෙන්නා වූ උපදේශය, ඒකේ තිබෙනා වූ අනුශාසනාව, ඒකේ තිබෙනා වූ කළ යුතු කාර්යාවලිය අන්න ඒකට Taman අනුගත වෙලා ඒ කාර්යයට කරන්න Tamanට ඡන්දයක් ඇති වෙන්න ඕන පිණුතුනි බණ ඇහුණා. අන්න බණ ඇහුණාම මේ කාර්ය කළා බලන්න ඕන කියලා මේක එහිපක්ෂිකයි කියලායි නැවතරක් කියවෙන්නේ. එහෙනම් සියලු බුදුරු කියන්නේ මේක එහිපක්ෂිකයි කියලායි. සියලු බුදුරු කියන්නේ මම කියන දේශනාව පිළිගන්න එපා කියලායි. පරීක්ෂා කළ බලලා අත්දැකීමට යන්න කියලායි කියන්නේ. එහෙනම් මේ පිණුතුනුත් කවදා හරි Taman සෝවාන් වුණා නම් මේ බණ අහනකොට මේ පින්නතුන් ඒක පිළිගන්න පින්නතුනි ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. කවදාවත් මේ බණ ඇහෙන අතර ඉන්නවනම් කවුරු හරි මම සෝවාන් වුණා බණ ඇහිලා බණ ඇහිච්ච වෙලාවේ තමයි සෝවාන් වුණේ කියලා පින්නතුනි ඒ අය අන්නේ අත්දැකීමට යන පින්නතුනි. හැබැයි ඒ අත්දැකීම ලබා ගන්නත්
බණ ඇහිලා නම් හරියන්නේ නැහැ පින්නතුනි. ඒ අත්දැකීමත් මොකක් ඵලයක්ද? භාවනාවේ ඵල. භාවනාවේ ඵලයක් නේ පින්නතුනි. එහෙනම් සෝවාන් වුණා කියන්නේ පින්නතුනි වචනයක් නේ, සංඥාවක් නේ. එහෙනම් සෝවාන් වෙච්ච බව දැනගන්න පුළුවන් ද පින්නතුනි? කායානුපස්සනාවට බැනසගෙන මේ මොහොතේ ප්‍රකෘති අරමුණ පමණයි මේක. මේ මම පොඩි කාලේ දහම් පාසලේදී ඉගෙනගත් වචනයක් නෙමෙයි. එමෙතන ඉස්කෝලේ 10 පන්තියේ 9 පන්තියේ බුද්ධාගම පන්තියේ ඉගෙනගත් වචනයක් නෙමෙයි. එහෙම නැත්නම් මේක මේ පොතේ තිබිච්ච වචනයක් නෙමෙයි. මේ මොහොතේ ප්‍රකටෙච්ච මානසිකාර්යනේ සෝවාන් වුණා කියන එක වෙනවා. මම සෝවාන් වුණා කියන්නේ මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරෝධුණා වූ මේ සංඥාවනේ පිනතුන. මොකද්ද ඊට වඩා ඒක ඇතුලේ තියෙන්නේ කියලා පිළිබලන්න. ඊට වඩා මොකද්ද ඒක ඇතුලේ තියෙන්නේ කියලා බලන්න පිනතුන. එහෙනම් ඔන්න ඔය ආකාරයට මේ පිනතුන බණක් තියෙනවා තවත් අහන්න. මේ මොහොතේ පැනවිලා තිබෙනා වූ මනසිකාරය එකයි. ඊයේ උදෑසන සිද්ධ වුණ අනුශාසනාවක් 6 ඉඳලා 7 දක්වා ඒ ආධුනික කණ්ඩායමේ යෝගාවචර පින්නතුන්ට ඒ අයගේ වැඩසටහනේ නිමාවන දින විදියට අන්න ඒකේ පින්නතුනි නැවතවරක් මෙන්න මේ කොයි ආකාරයෙන්ද බුදු පියාණන් වහන්සේ එදා ඒ බෝධි මූලයේදී බුද්ධත්වයටපත් වෙලා මේක කෙරේ කියන මෙන්න ධර්ම කරුණු රාශියක් කියුණා. අලුත් කරුණු නෙමෙයි හැබැයි මීට පෙර නැවත දේශනා වෙලා තියෙන දේවල්. හැබැයි ඊයේ උදෑසනයක පිළිවෙලකට ගුණගත වුණා පින්න. අහලා බලන්නේ ධර්ම දේශනාව ඊයේ උදෑසන කියන්නේ දින 24 වෙනිදා දෙසැම්බර් මාස 2000 ගණන් වල මුල ඇත්තේ අංකේ නම් මේ මොහොතේ ප්‍රකට වෙන්නේ නැහැ. 2000 ගණන් වල මුලයි තියෙන්නේ. දැන් මෙවන් වූ අනුශාසනා පින්නතුනි 2000 ගාණක් ඇවිල්ලා තියෙනවා. ඒ 2000 ගාණෙන් තමයි 129ක් මේ පින්නතුන් වෙනුවෙන් වෙන් වෙලා තිබෙන්නේ. මොකද්ද මේ ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීම. ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීමට මෙන්න මේ 129 වෙනි අවතාව මේ පින්නතුන සම්මුතික වශයෙන් ලැබිලා තියෙන්නේ කවදද? 2017 දෙසැම්බර් මාසේ 25 වෙනිදා. දෙසැම්බර් මාසේ 25 වෙනිදා කියන්නේ මේ දන්නවා මේ ලෝකයා මොනතරම් සුන්දර විදියට සලකන මොනතරම් උත්සව තියෙන මොනතරම් බීමෙන් කෑමෙන් නෑමෙන් ලෑමෙන් උඩ පනින දඟලන දවසක්ද කියලා මුළු ලෝකයාටම පින්නතුනි. දෙසැම්බර් 25 කියලා කියන්නේ. දෙසැම්බර් 25 කියන්නේ මේ ලෝකේ ඉන්නා වූ අයගෙන් වැඩිම පිරිසක් මේ මහත් උත්සාහයෙන් සමරන දිනයක්. හැබැයි මේ බණ ඇන්නා පින්නතුන් මේ මොහොතේ ලෝකේ තමන් ඉන්නා වූ ඒ සෑම තැන් වල ඉඳිනම හැබැයි තමා වටේ ඉඳලා තමාගේ අල්ලපු ගෙදර තමා ඉස්සරහා තිබෙනා වූ පල්ලියේ විශාල උත්සව සංදර්ශන මේ මොහොතේ යටි. මොකද මෙහිට වෙලාව උදෑසන පාන්දර වුණාට දැන් හැබැයි සමහර රටවල් වල පාන්දර පහුවෙලා දවල් වෙලා මේ සමරන වේලාවල් වෙලා දැන් විවිධාකාර පෙළපාලි පෙරහැරවල් යනවා ඇතිපාර. ඒ සියල්ල තියෙන වෙලාවේ හැබැයි මේ පින්නතුන් මේ අයිනකට වෙලා මේ මොහොතේ මේ බණ ඇහිමින් ඉන්නවා. ඊනම් පින්නතුනි අන්නේ උපදේශය තමයි මේ අය පාවිච්චි කළ යුත්තේ. ඊනම් මේ බණ ඇහෙන්නේ කාටද? මේ ඒ බණ ඇහිීමට කුසල් තිබෙන්නා වූ අයටයි. බුදුගම ලබා ගන්න මේ යාඥාව සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදර ඉන්න වෙලාවේ නොතිබිච්ච එකක්ද? යාඥාව සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදරින් ගියාට පස්සේ බුදු වුණාට පස්සේ ඇතිවෙච්ච එකක්ද? ඒ යාඥා කරන අයත් එක්ක එකතු වෙලා ඒ යාඥාව කරන්නේ කොහොමද කියලා නේද මේ කැලේ ඉඳගෙන අවුරුදු 6ක් පරීක්ෂා කරේ පින්නේ. පරීක්ෂා කළ බල්ලා ওই යාඥාවෙන් හදාගන්නා වූ 6 වෙනි ධානය දක්වා ධාන 6ක් තනියම කැලේ ඉඳගෙන හදාගත්තා නේද පින්න. එහෙනම් බුදු වුණා දේ වෙලා 6ක් හදාගෙන තවත් එහාට තියනද කියලා බලන්න හොයාගන්න බැරි වුණාට පස්සේ නේද මේ ආලාර කාලාම හොයාගෙන ගිහිල්ලා ආලාර කාලාමගෙන් ඇවි ගුරුතුමනි මොනවද ඔබ වහන්සේ ළඟ තියෙන්නේ මට කියලා දෙන්න. මෙන්න මේ ටික නම් මන් දැනට දන්නවයි කියලා. 6ක් දන්න බව කියලානේ පින්නතුනේ ඇහුවේ. අහනකොට කිව්වේ නෑ නෑ මගේ ළඟ තියෙනවා 7 වෙනි එක. මගේ ළඟ තියෙන 7 කියලා නෙමෙයි ආ කිව්වේ. මගේ ළඟ තියෙනවා ඊට වඩා ලොකු එකක්. ඒක තමයි ලොකුම එක. ඒක කරන්න කියලානේ කිව්වේ පින්නතුනේ. අන්න ඒකනේ කරේ 7 වෙනි ධානයේ ආකෙන් සංඥායතන.
හැබැයි ගියේ දවසයි පින්නතුනි වැඩේටම අහගෙන වැඩේ කළා පරීක්ෂා කළා ඇහිච්ච වෙලාවෙ නෙවෙයි පින්නතුනි. භාවනා කරානේකට භාවනා නොකර එකත් හම්බුනේ නෑනේ පින්නතුනි. භාවනා කළා එකත් හම්බ වෙලා ඒක හම්බ වෙලා දවසක් ඇතුළතම ගුරුතුමාට ගිහිල්ලා කියනවනේ මෙන්න ඔබ වහන්සේ කියපු දේ මම කරා මෙන්න ප්‍රතිඵලය මටත් දැන් යන්න පුළුවන් 7 වෙනි ධානයේට මමත් සමවැදුණා 7 වෙනි ධානයේට මට ඉන්න පුළුවන් එතන මොකද්ද දැන් මම තවත් කළ යුත්තේ කියලා යයි. මොකද දැනගත්තා 7 වෙනි ධානයේ ගියා ඒකත් වෙනස් වෙනවා. ඒකත් ඇති වෙනව නැති වෙනව මිසක් 7 වෙනි ධානයේත් චිත්තක්ෂණ දෙකක් ඉන්න පුළුවන් උනේ නෑ පින්නතුනි. එක චිත්තක්ෂණයෙන් 7 වෙනි ධානයේත් කැඩෙනව නම් දැනගත්තා ඇති වෙනව නැති වෙනවා උද්දේයවය ඇතිවීම නැතිවීම එතනත් ඇතිවීම නැතිවීම දැක්කා. හැබැයි කෙලවරක් දකින්න බෑ. ආයෙ ගිහිලා ගුරුතුමාගෙන් අහනවා ආලාර කාලාම ඔබතුමා ළඟ මොකද්ද ඊළඟට මට කියන්න තියෙන්නේ මට දෙන්න උපදේශයක් මං දැන් ඊළඟට මොකද්ද කළ යුත්තේ කියලා. එයා කියන තවත් කළ යුත්තක් නෑ. ඔබ පුදුම දක්ෂයෙක් දවසකින් මේක අවබෝධ කරගත්තී. පුදුම දක්ෂයෙක් මට ඔබ වගේ දක්ෂයෙක් ලැබිලා නෑ දැක්කලා නෑ. ඒක නිසා ඔබ දක්ෂයි මම තරමටම අපි දෙන්න මේ ලෝකේ සංසාරයෙන් ඉවරලා ඉන්නේ. අපි දෙන්න මරුණට පස්සේ අපි යන්නේ කොහෙද? මේ ආකෙන් සංඥායතන බ්‍රහ්ම ලෝකෙටයි යන්නේ. ආකෙන් සංඥායතන කියන ශූන්‍යතාවයෙන් සහිත බ්‍රහ්ම ලෝකෙට යන්නේ. අපි ආයි මැරෙන්නේ නෑ. සංසාරේ කෙලවර අන්න සදාකාලිකයි අපි දෙන්න. ඒ නිසා දැන් අපි දෙන්න කළ යුත්තේ මොකද්ද? මේ මගේ ළඟ ගෝලියෝ 500ක් ඉන්නවා. මට තනියෙන් මේ 500ට මේක උගන්වන්න අමාරුයි. ඔබත් 250ක් බාර ගන්න භාගයක් මම භාගයක් බාර අරගෙන අපි දෙන්න දැන් මේක කරලා පෙන්නමු. මොකද මට දැන් සාක්කියක් තියෙනවා ඔබ මේක කරගත්තු නිසා. කලින් මොකද යාට සාක්කියක් නැහැනේ පෙන්වන්න පින්නදුන. අර හිටව 500න් ඒකටවත් මේක තේරුන්නේ නැහැනේ. කිව්වට අවුරුදු ගණන් එයා කිව්වට මෙහෙම කළා කරන්න පුළුවන් කියලා කාටවත් තේරුනේ නැහැ. එක එක්කත් ගියේ නැහැ මෙතනට. ඒ නිසා කවුරුවත් පිළිගන්නේ නැහැ. දැන් ඔන්න මේ බෝධිසත්වය මෙතනට ගියා. දැන් සාක්කියක් තියෙනවා පිළිගන්න දෙන්නෙක් ඉන්නවා. අපි දෙන්න එක්ක කරමු කියලා සාක්කුව බර කරගන්න පුළුවන් දැනගත්ත වැඩේ මොකද? මොකද දැන් බෙහෙත හරියට හරි බෙහෙත හරිනම් අඩු පිරිසකට දුන්නත් වැඩි ගාණක් charge කරන්න පුළුවන් නේ. කොහොමද අද ලෝක වෙලා තියෙන්නේ? සා බෙදාගමු. ඔබ 250ක් ගන්න. ඔබ ඒකේ සල්ලි ටික හම්බ කරගන්න. මගේ 250 මම හරිය හම්බ කරගන්නම් කියලා මෙන්න යෝජනාව කාටද මේ පින්නතුණි? මේ ආලාර කාලමකින් යෝජනාව වෙන්නේ කාටද? සිද්ධාර්ථ බෝධිසත්වයන්ට. දැන් මොකද්ද බෝධිසත්වය කියන්නේ? කියවලා බලන්න පින්නතුණි මේ අන්න පින්නතුණි මේ අදි වචනේ ආවේ නැහැ. දැක්කනේ දැන් කියවන්න ඕන අදි වචනේ දැන් ආවේ නැහැ. මේ වචී සංස්කාරය හැදෙන්නේ කාය සංස්කාරය හැදිලා තියෙන පින්නතුණි පින්තූරය එහෙම නැත්නම් රූපය බොඳ වෙලා තියෙන පින්නතුණි තාම රූපය බොඳ වෙලා තාම බොඳ ගතිය යන්නේ නැහැ. බොඳ වෙච්ච රූප ලක්ෂ ගණක් පෙන්නනවා. හැබැයි වචනේ හැදෙන්නේ නැහැ පින්නතුණි. මෙන්න දැන් ඔන්න වචනේ හැදෙනවා. මෙන්න වචනේ පින්නුම් කරගෙන යනවා. මොකද්ද මේ කියන්නේ? මජ්ක්‍ධිම නිකායේ ආර්ය පරිශන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ආර්ය පරිශන සූත්‍රය කියවල බලන්න පින්නතුනි. මෙන්න මේ කතාව මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තමන් බුදු වුණාට පස්සේ. ඒතකොට මොකද්ද බෝසත්ව කියන්නේ? නෑ ගුරුතුමනි උත්පත්තියක් නම් එතන මරණයක් තියෙනවා. ඒකේ කෙලවරක් වෙන විදියක් නෑ. ඒක සදාකාලික වෙන විදියක් නෑ. ඉපදුනා නම් චිත්තක්ෂණයයි මැරෙනවා. ඒ නිසා ඔබ කියන එක නම් මට පිළිගන්න බෑ. ඒ නිසා මම හොයන්නේ සත්‍ය. ඕක සත්‍ය නෙමෙයි. හැබැයි ඔබට බොහොම ස්තුතියි මට මේක කියලා දුන්නට. ඔබට බොහොම ස්තුතියි මට ප්‍රශංසා කරාට. බොහොම ස්තුතියි මට ගෝලියෝ ටික පිළිගන්නුවට. හැබැයි මම මේක නෙමෙයි වන්නේ. මම යනවා මට ගෝලියෝ හදන්න අවශ්‍ය නැහැ. මට ඕන මීට වඩා යා සත්‍යක් වන්නයි. මම යනවා කියලා ආයිබෝවන් කියලා එළියට බැසපිනු. අන්න එළියට බහැලා තමයි දැන් ඔන්න Tamanට ඊළඟ තොරතුරක් ලැබෙන්නේ. මොකද්ද? ඊළඟ පැනවිල්ලක් තියෙනවා. දැන් මෙන්න ඉන්නවා ඊට එහා ගිය ඊට වඩා දන්න තවත් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඊට වඩා දන්න තවත් කෙනෙක් ඉන්නවයි කියලා අන්න තවත් ගුරුතුමෙක් ගැන ලැබෙන තොරතුරු මොකද්ද? උද්දකාරාම පුත්‍ර. උද්දකාරාම පුත්‍ර උද්දකාරාම මැරිලා එයාගේ පුතා ඉන්නවා. එයාගේ පුතා වැඩේ කරනවා. අන්න එයා උහාගෙන යනවා උද්දකාරාම පුත්‍ර.
අන්න ගිහිල්ලා ආනවා ගුරුතුමනි මෙන්න මේ වගේ 7 වෙනි ධානයට මට යන්න පුළුවන් ආකෙන් සංඥායතනෙට ඊට වඩා එහා යමක් කරන්න ඔබතුමා දන්නවද? දන්නවනම් මට කියලා දෙන්න කියලා අන්න උද්දකාරාම පුත්‍රයන් අහනකොට මෙන්න මේ ආර්ය පසලේස සූත්‍රයේ මේ පින්නතුන් කියවන්න පින්නු. අද මෙයාගේ මේ ඉන්ටර්නෙට් එක හරහාම මෙයාට කොහේ හරි ලෝකේ තියෙන ඕන වෙබ් එකකින් හොයාගන්න පුළුවන් වෙයි. මේ සූත්‍ර පිටකේ හොයාගෙන මජ්ක්‍ධිම නිකායේ කියවල බලන්න පින්නතුනි ආර්ය පරිශන සූත්‍රය. බුදු පියාණන් වහන්සේ කොහොමද මේක දේශනා කරන්න කියලා මේ පැනවිල්ලේ ස්වරූපෙ පින්න. අන්න එතකොට යාඥාවෙන් එනවනම් පින්නතුනි එතන බුදු වෙලා තියෙන ඉපය. බුදු උනේ නෑනේ පින්නතුනි එතන. බණ ඇහුවා විතරක් නෙමෙයිනි. කියන දේ ඇහුවා ඒක අනුගමනය කරා. ඒ විදියටම මේ දවසෙන් භාවනාව කළා. භාවනාවේ ප්‍රතිඵලෙත් ලබාගෙන 7 වෙනි ධානයට සමවැදිලා. හැබැයි 7 වෙනි ධානයේ අවසානයේ අපි දෙන්න මැරුණා. මැරුණාට පස්සේ අපි ඉපදෙන්නේ ආකෙන් සංඥාවේ බ්‍රහ්ම ලෝකේ. ඒක කෙලවර ඒක තමයි සදාකාලික කෙනෙකුටම බය වුණා හොඳටම නෑ මේ පුදුනා නම් මැරෙනවා. ඒක වළක්වන්න බෑ කියලා ඊ අවබෝධය තිබ්බා. හැබැයි කොහොමද උත්පත්තිය නැති කරන්නේ කියන අවබෝධයයි තිබුණේ නැතිබුණු. මැරෙන බව දැනගත්ත ඉපදුනාන. අන්න එතකොට විනෝදනි උද්දකාරාම පුත්‍ර කියනවා එහෙනම් මගේ ළඟ තියෙනවා 8 වෙනි නේව සංඥානාසඤ්ඤ. සංඥා ඇත්තෙත් නැති නැත්තෙත් නැති. එහෙනම් අන්න එතන තමයි මේකේ කළ යුතු කාර්ය මේකයි කියලා මෙන්න පින්නදුනි ඒකට උපදේශය ලැබෙනවා. උපදේශය ලැබිච්ච නිසා නේව සංඥානා සංඥාවට යන්නේ නෑ පින්නදුනි. හැබැයි උපදේශය පිළිබදලා උපදේශයට අනුව භාවනාව කරනවා. අන්න එහෙනම් එතනට යන්නත් පින්නදුනි භාවනා කරන්න එපාය. ධානය වලටත් යන්න බෑනේ පින්නදුනි භාවනා නොකර. කවුරුවත් කියන දේවල් පිළිගන්න එපා. මේ හාමුදුරුවගෙන මේ එකම වචනයක්වත් මේ කිසිම කෙනෙක් පිළිගන්න එපා පින්නදුනි. මේ සියල්ල වචන පමණයි. මේවා සංඥා පමණයි. මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරෝධුණා වූ සංඥා පමණයි. අන්න එහෙමනම් ඒක දැනගන්න පුළුවන් පින්නදුනි භාවනා කරපු දාට පමණයි. එනම් භාවනා නොකර මේ බණ ඇහෙන්නා වූ පින්නදුන් මේ බණ හරහා පිළිගන්නේ අරහාමුදුරුගෙන බණෙයි. අන්නේ නම් එතනට ගිහිල්ලා ඒ හාමුදුරුවන්ගේ බණ අහලා ඒ අයට අද සෝවාන් වෙන්න පුළුවන් පින්නු. භාවනා කරන්න චේතනා පහළ නොවන අය පින්නදුනි මේ බණ අහන්න එපා. මොකද ඒක තමන් ඛේද වාචකයක් කරගන්නවා. තමන්ට පාරාවරලක් කරගන්නවා. මොකද මේ බණ අහලත් කල්පනා කරගෙන ඉඳලා නැවත නැවත විවිධාකාරයේ තමන් යනම අකුසල මට්ටම් වලට මරණ මංචකයේ දුක්ඛිත වෙනවා. යාගේ පින්නදුනි මොකද මරණ මංචකයේදී මෙයා එකින් එක සිහිපත් වෙනවා. මම ආවල් හාමුදුරු ළඟට ගියා, අරාරන්ට ගියා, අවුරුදු 47ක් අරහාමුදුරුවන්ගෙන් ගත්තා. මම හිතන් හිටියේ හාමුදුරුවෝ රහත් වෙලා තමයි. හැබැයි මේ මොහොතේදී ඒ ගැන කල්පනා කරයි මට මැරෙන්න වෙන්නේ කියලා අම්මේ කැක්කුමයි අම්මේ බෙහෙත් ටිකක් අම්මේ කියනකොට තමන්ට තේරෙනවා. මොන සතියක් පිටවන්නද බිනදුනි මොන සමාධියක් හදාගන්නද මෙන්න මේ භාවනා නොකර මේ බණහා විතරක් ඉඳලා නිවන් දකින්න බලාගෙන ඉඳලා මරණ මංචකයට ගිය වෙලාවේ පිනදුනි කොහොමද බණ ඇහෙන්නේ එතෙන්දී කවුද එතෙන්දී බණ කියන්නේ මේ ඇතුළත කතාව පටන් අරගෙන මේ ඇතුළත කතාවේ මේ ශරීරයේදී තියෙනව අතනකක්කුමයි මෙතනකක්කුමයි කියලා දඟලන්න පටන් ගත්තාම පින්නදුනි ඒ ආසේ මේ නර්ස් නෝන්ලා ඇවිල්ලා මේ විවිධාකාරයේ කටුක ගහ මේකට බෙහෙත් විදින්නයි අරවා විදින්නයි මේ විදිහට ඒ වායේ වේදනාවක් දැනුනම පින්නදුනි කොහේද ගොඩ එන්නේ කියලා බලන්න කොහේද ගොඩ එන්නේ කියලා බලන්න තව වාහනයක් කැපිලා ඇක්සිඩන්ට් වෙලා මුළු ශරීරෙම කෑලි වලට කැල්ලා මේ වේදනාවෙන් දඟලන වෙලාවේ පින්නදුනි කොහොමද තමන් මේ සතියක් හදාගන්නේ කියලා බලන්න මේ පින්නදුනි අපි මේ සතර අතිපට්ඨාන කියන්නේ මේ සතිමත් වෙනවා කියන එක. එනම් පින්නදුනි ඒක පුරුදු කර ගැනීම කියන්නේ භාවනාව කියලා කියන්නේ. සතිමත් වීම පුරුදු කර ගැනීමයි භාවනාව කියන්නේ. එනම් පින්නදුනි කායානුපසනාවෙන් තොරව මේක කරන්න බෑයි කියන එක මෙන්න මේ උපදේශයේ දිනකොටම බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අන්නේ පිළිඳුනේ අද උද්දකාරාම පුතුලන්ගේ මොකද්ද උනේ මේ බෝසත්යන්ට දවසින් පින්නතුනි මේ උපදේශය පිළිපැද්දා ඒ සඳහා භාවනාව කරා භාවනාවේ ප්‍රතිඵල ලැබුණා ලැබිලා නේව සංඥා නා සංඥා ඉඳලා දැන් ඔන්න භාවනා නැකල වෙල කියනවා ගුරුතුමාට ගුරුතුමනි ඔබතුමා කියපු දේ මම කරා මෙන්න දැන් මගේ ප්‍රතිඵල මොකද්ද දැන් කියන්නේ එයා කියනවා බොහොම දක්ෂයි ඔබ ගිහිලා තියෙනවා නේව සංඥා නා සංඥා අන්න දැන් ඔබ සංසාරයෙන් ඈතර වුණා ඔබ නැවත උපදින්නේ නැහැ
ඔබ නැවත මැරෙන්නේ නැහැ. එයි ඔබ සදාකාලිකයි. කොහෙද? නේව සංඥා නා සංඥා බ්‍රහ්ම ලෝකේ මමයි ඔබයි තමයි මේ මොහොතේ මේ ලෝකේ ඉන්නා වූ එකම දෙන්නා මෙතනට යන. අපි දෙන්නා සදාකාලිකයි. ඔබ පුදුම දක්ෂයෙක්. මම දැක්කේ නෑ ඔබ තරම් දක්ෂයෙක්. ඒ නිසා ඔබේ දක්ෂකම දැන් ඔබ පාවිච්චි කරන්න. ඔබ නිකන් ඉඳලා හරියන්නේ නෑ. මගේ ළඟ ඉන්නවා 500ක්. මේ 250 කරගෙන ඔබත් වහාම උගන්වන්න පටන් ගන්න. අනිත් 250ට මම උගන්වන්නම්. අන්න එයත් බැලුවේ ආලාර කාලාම වගේ බැංකුව ගිණුම තර කරගන්නයි කොහොම හරි 250කට අඩු කරගෙන ගාස්තු වැඩි කළා. මෙන්න දැන් මේ තමන්ගේ සුඛ විහරණය බලන්න බැලුවා. ඒකට විකුණන්න හැදුවේ කාවද? බෝධිසත්වයන්ව. බෝධිසත්වය ආුනේ නෑකොට බෝධිසත්වයෙක් දැනගත්තා මේකේ මේ උත්පත්තියක් තියෙනවායි කියලා. කියනවා මෙයා කොහෙද උත්පත්තිය තියෙන්නේ? මේ නේව සංඥා නා සංඥා බ්‍රහ්මලෝ. උත්පත්තියක් තියෙනවා නම් තමන්ගේ අත්දැකීම තමයි මේ හිටියා වූ මොහොතේ නේව සංඥා නා සංඥා කියන වචනය තුලම තියෙන මොනවද පිළිනොදිනේ? සංඥාවට යනවා සංඥාවෙන් එනවා. සංඥාව එනවා සංඥාව යනවා කියන තේරුමනේ පිළිනොදිනේ එතනම තියෙන්නේ. උද්දේය වය ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම එතන ඇතිවීම නැතිවීම තමයි දැන හිටියේ කියලා අරයට නොතේරුණාට දැන් මෙයාට තේරුණා මේක මේ ඇති වෙලා සදාකාලික පවතින එකක් නෙමෙයි. ඇති වෙලා නැති වෙනවා. නේව සංඥා සංඥාව ඇති වෙලාවේ සංඥාවක් නැත්තේ නෑ. සංඥා නැති වෙලාවේ සංඥාවක් ඇත්තේ නෑ. සංඥාව ඇති බව නැති බව දන්නේ නැති කියන ඒ තරම් වේගයෙන් වෙනස් වීමනි පින්නදුනේ එතන තියෙන්නේ. ඒක නම් සදාකාලික වෙන්නේ නැහැ කොහෙත්ම. ඒක අර 7 වෙනි එකටත් වඩා වේගයෙන් වෙනස් වෙනවනේ. 7 වෙනි එකේ පින්නදු ශූන්‍යතාවයෙන් තියෙන්නේ. ශූන්‍යතාවය වෙනස් වීමට වඩා වේගය අඩුයි. මේක ඊටත් වඩා වේග වැඩි. මොකද සංඥාවක් ඇද්ද නැද්ද කියලා දැනගන්නත් බැරි වේගෙන් ඒ තරම් වේගෙන් වෙනස් වෙනවා පින්නතුනි 8 වෙනි ධානයේ. මේ බණ ඇහෙන සමහර අය මේකට මේ 8 වෙනි ධානයට ගිහිල්ලා ඇති පින්නතුනි නොදන්නවා වුණාට. එහෙනම් ඔන්න ඔය ධාන හදනවයි ආර්ය ධානයයි කියලා දැන් ඊට පස්සේ ආයි කතාවක් එකතු කරනවා මේකට. සෝවාන් වෙනවා බණ ඇහෙනකොට කියලා ඊට පස්සේ කියනවා ආර්ය ධානයක් තියෙනවා කියලා. ඔන්න ඔය කතාවක් ආයි එකතු කරනවා. ඔන්න ඔය ආර්ය ධානය කියලා තමයි දැන් බැලුවේ මේ උද්දකාරාම පුත්‍ර ගානක් හොයාගන්න පුළුවන්ද? බෝධිසත්වයෙකුලා බෝධිසත්වයකට අහුන්නේ නෑ ගුරුතුමනි ඔබතුමාට බොහොම පිං බොහොම ස්තුතියි. මට මේක කියලා දුන්නට මාව ප්‍රශංසා කරලා බොහොම ස්තුතියි. හැබැයි ඔබගේ ඉල්ලීම නම් මට පිළිගන්න බෑ. ඒ ගැන කනගාටුයි. මම යන්නේ සත්‍ය සොයා. මෙතන සත්‍යක් නෑ. මෙන්න ආර්ය පරිශ්‍රණ සූත්‍රය නැවත නැවත කියවන්න පිණුතු. මේ හාමුදුරු කියන වචනයක්වත් විශ්වාස කරන්න එපා. හැබැයි ආර්ය පරිශ්‍රණ සූත්‍රයත් විශ්වාස කරන්න එපා. ඒකෙත් පින්නතුනි වචන ටිකක් විතරයි තියෙන්නේ. ඒකත් පොතක් විතරයි, වචන ටිකක් විතරයි. බුදුහාමුදුරු කවද වෙන හාමුදුරු කවද කියලා ඒවා හොයන්න යන්න එපා පින්නතුනි. ඒවායේ සත්‍යක් නෑ. සත්‍ය තියෙන්නේ කොහෙද? සත්‍ය තියෙන්නේ තමා තුලයි. සත්‍ය තියෙන්නේ තමා තුලයි. තමා තුල සත්‍ය හොයන්නම් භාවනාව කරන්න ඕන. මොකද්ද භාවනාව? කායානුපස්සනාව. කායානුපස්සනාව. මොකද්ද කායානුපස්සනාව? අන්න එතනින් තමයි පිනුදුනි උද්දකාරාම පුත්‍රගෙන් සමු අරගෙන දැන් ඔන්න පාට බෑලා යනකොට මෙන්න අහුවෙනවා මේ ගංගා නම් නදීරි ආසන්නේ මේ තිබෙනා වූ සේනානිගම. දැන් මෙන්න මේ ගහ දකින්නවා. මෙතන විවේකයි, මිනිස්සු කවුරුවත් නැහැ, සෙනග නැහැ, උද්දේකලා තැනක්. ගංගාව ගලා වසිනවා හොඳට පැහැදිලිව. මට ඉන්න පුළුවන් මෙතන. මෙන්න මෙතන තමයි වැඩේ කරන්නේ. අවසානයක් අද දකින්නවා. මෙන්න මේ ඇටහම් නාර ඉතිරි වේවා, ලේමස් වියකේවා. ලේමස් වියකේවා ඇටහම් නාර ඉතිරි වේවා කියලා මෙන්න වාඩි වෙනවා පිනුදුනි මේ ඇසටු ගහ මුල. බෝ ගහක් නෑ මේ පිනුදුනි. ඒ වුණුට ඒක ඇසටු ගහක්. අදත් ඒකට කියන්නේ ඇසටු ගහ තමයි. මේ අය බෝධිය කියලා කරේ තියාගෙන ඒක වටේ කරකෙන්නේ. අන්නේ ගහට වාඩි වෙනවා. හැබැයි වාඩි වෙන්නේ මොකක් කියලාද? ගහට නෙමෙයි වඳින්නේ. වාඩි වෙන්නේ Tamanටයි වඳින්නේ. මොකද්ද කියන්නේ? කියන්නේ මේ ලේමස් වියකේවා ඇටහම් නාර ඉතිරි වේවා. බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ. ඒ කියන්නේ බුදු වෙලා හිටියේ නෑනේ පින්නතුනි. මොකද්ද මනසිකාරය? මොකද්ද ප්‍රකරුණේ? බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ. ඒකත් ඇති වෙලා නැති වෙලා ගියා දැනගත්තා. ඔන්න වාඩි වුණා. වාඩි වෙලා ඉන්නකොට දැන් එනවා යසෝදරාවිය ඇවිල්ලා කතා කරනවා. ඇයි අනේ ඔයා ඔහොම කරන්නේ? ඔහොම කළා හරියනවද? දැන් මේ ශාරීරිය හැටි බලන්න. දැන් මේක නැති වෙලා මේක විනාශ වෙලා ගිලා ඔයාට බුදුකමත් නැහැ, මුකුත් නැහෙනි.
අයියේ යන්න අපි ගිහිල්ලා තව කල් තියෙනවනේ. මමත් දෙන්නම් අපි දෙන්න එකතු වෙලා කරමු. තව පොඩි එකක් හදලා තියලා රජ වෙන කාවරේ දීලා තාත්තට උදව්වක් කළා. අපි දෙන්න කරමු කියලා මෙන්න යසෝදරාවි ඇවිල්ලා යෝජනා ගොඩයි පින්නු. ඉන්නවා යනවා මෙන්න රාහුලෙත් එනවා. අනේ තාත්තේ ගෙදර ඉන්නකෝ අපිත් එක්ක ඉන්නකෝ. රාහුලෙත් ඇවිල්ලා දැන් ඔන්න තවත් එනවා පින්නතුනි. ඉන්නවා යනවා මේ අයගෙත් භාවනා අධ්‍යක්ීම මේක නෙදි කියලා බලන්න පින්නු. කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවා සද්දයක් හෝ ගාලා කෙලවරක් නැහැ. මේ රැහැයෝ කෑ ගහනවා සත්තු කෑ ගහනවා මොර දෙනවා මේ සන්දෑවේ පින්නතුනි. සන්දෑවේ ටිකෙන් ටික රැවෙනවා සුද්ධෝදන රජුරුත් ඇවිල්ලා කියනවා අනේ පුතේ ඇයි මොකද්ද තියෙන ප්‍රශ්නේ අපෙන් රජකම දෙන්නම් මම අද ඉඳලා රජකම බාරගන්න අපිත් එකතු වෙමු මමත් උදව් කරන්නම් පුතාට අපි සියලු දෙනාම පුතේ තව කල් තියෙනවනේ තාම මේ කීයද මේ තාම කෙස් කළු වෙලා නැහැ කළු කෙස්නේ තියෙන්නේ පුතේ සුදු වෙලා නැහෙනි ඉතින් තව කල් තියෙනවනේ අපි ඒ ටික කළා මේ රටවැසියලත් කළා රටවැසියලත් සංවර්ධනය කළා රටත් දියුණු කළා අපි දෙන්නම කරමු පුතේ මේක කියලා ඔන්න ඇවිල්ලා යෝජනා කරනවා. එක්කෙනා එනවා පින්නතුනි එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි මේ ඈත් වාඩිලා ඉන්නකොට මේක නේද පින්නතුනි අත්දැකීම කියලා බලන්න. මොකද්ද පින්නතුනි මේ ඔන්න එනවා ටිකෙන් ටික අවබෝධي ඇතුළත කතාව හෝ ගාලා කෙලවරක් නෑ පින්නතුනි. ගහ යට වාඩි වෙලා මම මේ ඉන්නවා මේ මදුරෝ කනවා කෙලවරක් නෑ. කූඹි කනවා ඇඟ පුරා කූඹි යනවා කඩි යනවා දිමි යනවා කෙලවරක් නෑ. මැරිලා මිස නැගිටින්නේ නෑ කියලා මේ වාඩි වෙලා ඉන්නවා. ඒකත් වෙනවා වරින් වර. කොහෙන්ද දැන් එන්නේ බිනෝදිනී? ගහේ තිබිලා එනවද? කූඹින් ඇඟේ තිබිලා එනවද? කඩින් ඇඟේ තිබිලා එනවද? නයි කැරගෙනවා ඇති, ගැරන්ටි කැරගෙනවා ඇති, කරපොත්තෝ ඇති විවිධාකාර දේවල් මේ ගහයට බිනෝදිනී මේ කැලේ මොනතරම් දේවල් තියෙනවද? ඒ ඔක්කොම තියද්දී මේ සිංහකය ගන්නපවා අලිකය ගන්නවා එනදී විවිධාකාර සියල්ල තියද්දී හැබැයි තමන් මොකද කරන්නේ? S2 පියාගෙන මෙන්න මේ භාවනාව මොකද්ද මේ කායානුපස්සනාව ප්‍රකට වෙන බව දැනගන්න. ප්‍රකට වෙන බව දැනගන්නවා. මෙන්න මේ අයත් මේ වගේ ඉන්නවා සක්මනේ දකුණ ආවා ගියා ඉන්න කලින් දන්නෙත් නෑ යන බව දන්නෙත් නෑ ගිය බව දන්නෙත් නෑ ගිහිල්ලා ඉවරයි කියලා දන්න. ආව දකින්නවා ආපු නිසා ගිය බව දකින්නවා ගිය නිසා. එහෙනම් ඇවිල්ලා ගිහිල්ලා උද්දය වය ඇතිවීම නැතිවීම. මොකද්ද පින්නතුනි භාවනාවේදී දකින්නේ එතකොට? ඇතිවීම නැතිවීම. හට ගැනීම නිරෝධය. උද්දය වය. අන්න එතකොට පහළ වෙනවා මෙයාට මොකද්ද? උද්දයබ්බ ඥානි. උද්දය වය පිළිබඳ ඥානි. ඇතිවීම නැතිවීම දැන ගැනීම කියන ඥානි. එහෙනම් පින්නතුනි මේ ඇතිවීම තුලම ඒ බව දැන ගැනීම කියන එක හරහා මොකද්ද වෙන්නේ? චිත්තක්ෂණය වෙනස් වෙනවා. චිත්තක්ෂණය මාරු වෙනවා. එහෙනම් මේ ටික පොදු වුණාම, මේ ටික කොටු වුණාම, මේ ටික එකට සාරාංශගත වුණාම දැන් මොකද්ද වෙලා තියෙන්නේ පින්නතුනි? වෙනස් වීම. මොනව ඇති වුණත් පින්නතුනි මොකද්ද ඇති වෙලා තියෙන්නේ? ඇති වෙලා තියෙන්නේ නම් සංඥාවක්. හටගත්තේ නම් සංඥාවක් මොකද්ද? වචනය. නැවත බලනවා මොකද්ද? කායානුපස්සනාව. ඔන්න ටිකෙන් ටික රැවෙනවා. බෝධිසත්වයෝ දැන් ඔන්න ඇතිවගෙන මේ ඉන්නවා. එල්ලෙන්නවත් නැතුව ටිකෙන් ටික රැවෙනවා. රැවෙච්ච බවක් දැනගන්නේ නැහැ. දැන් මෙන්න මේ ඇතුළත කතාව ටිකෙන් ටික මොකද වෙන්නේ? ඇතුළත කතාව ටිකෙන් ටික අඩුවෙන් යනවා. මේ ඇයටත් පින්නතුනි මේ බණ ඇහිලා භාවනා වාර 2-3ක්වත් අඩු වශයෙන් විනාඩියක් 2ක්වත් භාවනා කරලා තියෙනවා නම් සක්මන් භාවනාවක් පර්යංක භාවනාවක් මේ ආයත මේ අධ්‍යක්ීම දැන් වෙනකොට තියෙනවා. මේ ආයගෙත් මේ අරමුණු සංසිඳුණු වෙලාවල් සෑහෙන්න තියෙනවා පින්නතුනි. ඕකයි කායානුපස්සන.
අන්න දැන් නැවත නැවත ඉන්නවා. නැවත නැවත තව තවත් අරමුණු අඩු වෙනවා. දැන් අරමුණු නැතුවම ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඔන්න ප්‍රකට වීම නැතුවම ඉන්න පුළුවන්. දැන් මධ්‍යම යාමේ ඇවිල්ලා මධ්‍යම යාම වෙනකොට කූඹි කනවා දන්නෙත් නැහැ, කඩි කනවා දන්නෙත් නැහැ, හීතල දන්නෙත් නැහැ, දිමියෝ ඉන්නව දන්නෙත් නැහැ, දිමියෝ නැතුව දන්නෙත් නැහැ පින්නදුනි. මොකද මේ කාලයේ පින්නදුනි මේ ඉන්දියාවේ තද බල උෂ්ණ කාලේ. මේ වෙසක් මාසේ වෙසක් දිනේට කලින් දිනේ මේ පින්නදුනි. දැන් උදා වෙන්නේ වෙසක් දිනේ. ඔන්න එහෙමනම් දැන් මෙන්න මේ අති ප්‍රබල උෂ්ණ කාලෙ පින්නදුනි මේ උෂ්ණේ ධාඩිය දානව ඇති හොගාලා හැබැයි දන්නේ නැහැ මේ. කඩි කනවා දන්නේ නැහැ, දිමි කනවා දන්නේ නැහැ, ඌඹි කනවා දන්නේ නැහැ, මధుරෝ කනවා දන්නේ නැහැ. මේ ලෝකෙ දෙන්නේ හිච්චර රස්නේ රාත්‍රී වුණත් ඒක දන්නේත් නැහැ. ඉහින් කණින් ඉන්න බෑ පින්නදුනි මේ ඉන්දියාවේ කාලේ මේ ස්වාමීන් වහන්සේ සමහරවට ගිහිලා තිනවා කාලවල හරිම අමාරුයි. නමුත් ඔන්න ඔය ඔක්කොම දැන් නෑ ටිකෙන් ටික දැන් යනවා මුකුත් නැති නොදන්නා මට්ටමේ දැන් තමන් ඉන්නවා. මෙන්න සාක්ෂාත් වෙනවා, මෙන්න ප්‍රත්‍යක්ෂ වෙනවා. මොකද්ද පින්නදුනි? නීවරණ දැන් ඔන්න ප්‍රත්‍යක්ෂේ. නිරෝධය දුක්ඛ නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂය පින්නදුනි. එකින් එක බලාගෙන ඉන්නකොට මෙන්න බෝධිසත්වයෝ දැන් ඔන්න ගිහිල්ලා දැන් හේතුඵල සකස් වෙලා තව තව ඉන්නවා. බය නැතුව නිවන ඉන්නවා. දැන් මේකේ නම් වෙනස් වීමක් නැහැ. මෙතන නම් වෙනස් වීමක් නැහැ. එහෙනම් ඔන්න වෙනස් නොවන එක තැන කොයිද? වෙනස් නොවන එකම තැන නීවරණ. හැබැයි මේ වෙලාවේ බෝසත්වෝ දැනගත්තයි කියන එක නෙමෙයි පින්නදුනි මේ කියන්නේ. නැත්තම් දැන් කවුරු හරි කමෙන්ට් එකක් දායි මේ වෙලාවට දැන්ටත් දීලා ඇති. එහෙනම් ආම්දුරනේ ඔය කියන එක ඔක්කොම වැරදි නේද? නිවන දැනගත්ත. දැන් පින්නදුනි මේ වචන පාවිච්චි උනේ මොකටද? මේ වචන පාවිච්චි උනේ ඒ අවස්ථාව විස්තර කරන්නයි, විස්තර කතනයක් කරන්නයි, විශ්ලේෂණය කරන්න. මේ බණ කියන්නේ දැන් මෙයාට තේරෙනවා ධර්මයේ නෙමෙයි. ධර්මේ නම් මේ ඇතුළත බලනකොට අවබෝධයට යන්න ඕන එකක් කියලා දැන් තේරෙනවා පින්නදුනි මෙයාට 100% පැහැදිලිව සෝවාන් වෙන්න නම් බෑ බණ ඇහුණට. ඇතුළත අවබෝධයකට යන්න ඕන. අන්න එතකොට එහෙනම් දැන් කොහොමද මේක වෙන්නේ කියලා. එහෙනම් මෙන්න එහෙනම් නිවන දැනගන්න පුළුවන් වන්න පින්නදුනි නිවනට ගිය වෙලාවට පමණයි. නිවනට යන්න නම් මොකද වෙන්න ඕන? මේ නිවන වලක්වලා තිබෙනා වූ මේ සද්ද බද්ද ටික ඇතුළත කතාව නතර වෙන්න. ඇතුළත කතාව බලාගෙන ඉන්නකොට නතර වෙන බවට දැන් තොරතුරු තියෙනවා. භාවනා කරන ලද මේ පින්නතුන්. එහෙනම් භාවනාවේ ප්‍රතිඵල විදියට ඔන්න ඔය විදියට පින්නතුනි. හැබැයි මේ පළවෙනි දවසේ නිවන හම්බ වෙනවා කියන එක නෙමෙයි. පළවෙනි දවසේ සතිය හම්බ වෙනවා කියන එක නෙමෙයි. පළවෙනි දවසේ ධානය හම්බ වෙනවා කියන එක නෙමෙයි පින්නතුනි. ක්‍රමානුකූල ගමනක ක්‍රමානුකූලව අනුපුබ්බ සීල, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපද. අනුපූර්ව ක්‍රමයකට සීලයකට බැසගෙන අනුපූර්ව ක්‍රියාවලියක් තුළ අනුපූර්ව ප්‍රතිපදාවට අනුගමනය වුණා කියන්නේ පින්නතුනි මේ සෝතාපට්ටි මාර්ගයේ මේ ධම්මානුධම්ම ප්‍රතිපද. එහෙනම් සීලයට බැසගෙන තමයි තමා තමාගේ කල්යාණ මිත්‍රය වෙලා තමා තුලින් සද්ධර්මයේ සෙවීමේ ආසාව ඇතුව තමා යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න එක එතෙන්දි තමයි ලැබෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට පින්නතුනි පොල් ගන්නවද කියන එක අදාළ නැහැ. මිනිස් සම්බරනවද කියන එක අදාළ නැහැ. බෝංචි කපනවද කියන එක අදාළ නැහැ. සෑම තැනකම ධම්මානුධම්ම ප්‍රතිපදාව සිද්ධ වෙනවා. ඒ සඳහා මේ පිළිඳුර බණ ඇහිලා තිනවා. මොකද්ද කළ යුත්තේ? ඇහිච්ච බණ නැවත නැවත මෙනෙහි වෙන්න ඕන. අන්න යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධියර දෙවෙනි අධියර විදිහට භාවනාවට සූදානම් වෙන්න ඕන. තමන් කරන්නා වූ භාවනාව පර්යංකනම් පර්යංකේදී මොනවද ප්‍රතික්‍රියාවක් කියලා ඒ අරමුණු ටික මෙනෙහි කළා. ඒකට සූදානම් වෙන්න ඕන. දෙවෙනි අධියර තුන්වෙනි අධියර තමයි භාවනාව වෙනදී බලාගෙන ඉන්න. පළවෙනි එකේදී දෙවෙනි එකේදී චේතනා කළා ධර්ම කරුණු ඇහිච්ච දේවල් තමන් නැවත නැවත මෙනෙහි කිරීමේ කරනවා. එතකොට දැනගන්නවා දැන ගැනීමකට තමයි යන්නේ කියන අවබෝධය තුලින් ඇති වෙනවා. ඒ අවබෝධය තුල භාවනාදී වාඩි වෙලා ඉන්නවා. පරයන්කනම් සක්මනේ නම් ඇවිදින්මින් ඉන්නවා. තමන් දන්නේ ඇවිදිනවද එහෙම නැත්නම් වචනයද දැනගන්නේ කියන
දැනීම කියන මෙන්න මේ අවබෝධය Tamanට ඇති වෙනවා. අන්න එතනයි පින්නතුනි සෝවාන් වෙන්න පුළුවන් වන්නේ. අන්න එතකොට දැන් මෙන්න මේ භාවනාවකින් තොරව සෝවාන් වෙන්න බැරි නම් භාවනා කළ යුතුයි. ඒ සඳහා මේ පින කුසල් පහළ වෙන්න ඕන. හැබැයි අදට දැන් තිබෙනා වූ පැනවිල්ල නම් මේ සඳහා වෙන් වෙලා තිබෙනා වූ කාලයට අතිරේකව විනාඩි 5කටත් වඩා වැඩිපුර ආරන් තියෙන එකයි දැන් ඔන්න දඬුවමක් කරන්න හදන්නේ. මේ ආම්දුරන්ට පැනවිල්ල දුන්නේ පැයකටයි. ඇයි පැයකට වඩා වැඩියෙන් ගත්තේ කියලා දැන් අන්න ප්‍රශ්නාර්ථයක් මේ ආම්දුරන් අහලා තිනවා විශ්ව ධර්මතාවය විසින්. මේ ආම්දුරන්ගේ බලයක් නෑ දැන් මේක තවත් කරන්න. දැන් ලැබිලා තිබෙනා වූ නියෝගය තමයි වහාම ඕක නතර කරන්න. අදට දීලා තිබෙනා වූ කාලය අවසానයි කියලා වහාම නතර කරන්න. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.